ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ කුලියාපිටිය කබලෑවත්ත දහම් සෙවන සදහම් නිකේතනයේ අනුශාසක පූජ්‍යපාද අඹගහලන්දේ අරිය විමල ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා තිලෝඅග බුදු පියා දෙසූ බණ අසන්නට අවසර තියෙනවා දෙවිඳුනි වඩින්නට කාලය එළඹ ඇත බුදු බණ කියන්නට දෙවියොත් වඩිවා අද බණ අසන්නට දෙවියොත් වඩිවා අද බණ අසන්නට බුදු සරණ වේවා සාදහම් සරණ වේවා සංඝ සරණ වේවා මේ තුම් සරණින් ජයම වේවා සාදු සාදු සාදු. සද්ධාවන්ත වාසනාවන්ත ගුණගරුක පින්වතුනි, අපි අද දවසේ සූදානම් වෙන්නේ තරමක කාලයකට පස්සේ අපේ මේ ධර්මදේශනා වැඩසටහන් වල අවබෝධයට මඟ පෙන්වීමේ උතුම් ධර්ම දේශනාවක් සමග ඔබ වෙනුවෙන් පුංචි ධර්ම අදහස් ටිකක් කියලා දෙන්න. අද ඒ අවබෝධයට මඟ පෙන්වන ධර්ම දේශනාව නැවත
ක්‍රියාත්මක කරගෙන මේ විදිහේ ධර්මානුශාසනාවක් සිදු කරවන්නට පින්බර දායකත්වය සපයමින් මේ ධර්මදානය තිළින කරන්නට බලාපොරොත්තු වෙන්නේ පින්වත් වීරකොඩියානේ උත්තරා මෙහෙණින් වහන්සේ විසින්. ඒ මෙහෙණින් වහන්සේ අරමුණු කීපයක් පෙරදරි කරගෙන මේ උතුම් ධර්මදානය සිදු කරන්නට අවශ්‍යයි කියන අදහසින් මීට මාස කිහිපයක සිට මාව දැනුවත් කරමින් ඉල්ලීමක් කර සිටියා. නමුත් පසුගිය දිනවල තිබුණු අවිවේකී ස්වභාවය නිසා මට උන්වහන්සේගේ ඉල්ලීම ගැන සලකා බලන්ට කිසියම් වූ ප්‍රමාදයකුත් සිදු වුණා. කෙසේ වෙතත් මෑණියන් වහන්සේගේ බලාපොරොත්තුව ඉෂ්ට කරමින් අපි මේ විදිහට ඒ ධර්ම දානය වෙනුවෙන් කටයුතු කරන්නට යෙදුණා. පින්නතුනි, මා මේ අවබෝධයට මඟ පෙන්වීමේ දේශනාව ආරම්භ කරන්නට ප්‍රථම මම කැමැති මෑණියන් වහන්සේගේ බලාපොරොත්තු මොනවද කියලා සඳහනක් කරලා සිටින්නට. ඒ තමයි පසුගිය කාලයක් තුල මෙහෙණින් වහන්සේ කෙනෙක් බවට පත්වෙන්ට පෙර ආතුව සිට ඇය විශාල උත්සාහයක ධෛර්ය සම්පන්න ගමනක යෙදුණා. මේ උතුම් පැවිදි භූමියට පත් වෙලා ඒකාන්ත වශයෙන් සැනසීම තිබෙන මේ උතුම් නිවන් මඟ හඳුනාගෙන ඒ නිවන් මගේ යන්නට කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේලාගේ අවවාද අනුශාසනා ලැබමින් කල්යාණ මිත්‍ර මෙහෙණින් වහන්සේලාගේ ආශ්‍රය නිශ්‍රය ලැබමින් අවශ්‍ය කරන පරිදි ප්‍රතිපදාවේ පූර්ණත්වයට කටයුතු කරන්නට උන්වහන්සේට ලොකු ඕනෑකමක් තිබුණා. ඒ ඕනෑකමට අනුව උන්වහන්සේ වීරියෙන් යුක්තව අතහැරපු දෑ බොහෝයි. හැබැයි වීරියෙන් යුක්තව අතහැරපු දා කීවට කෙනෙකුට සාමාන්‍යයෙන් අතහැර ගන්න බැරි දේ නිසායි මම එහෙම කීවේ. නමුත් අපි දැක්කා මෑණියන් වහන්සේට ඒ ගෙහි කාලේ ඉඳලා ඒ තිබිච්ච මුගක් දේවල් අතහැරීමේදී පුදුම කුසලතාවයක් ඒ වෙනුවෙන් තිබුණා. පුදුම දක්ෂතාවයක් තිබුණා. ඒ වෙනුවෙන් ආපසු හැරිලා බලලා දුක් වෙන සිතක් වෙනුවට අතහැර ගන්න ලැබිච්ච අවස්ථාවේදී වහා ක්‍රියාත්මක වෙලා ඉදිරිපත් වෙලා යහුසුලුව කටයුතු කරලා මේ අතහැරීම් තුලට පැමිණිලා මේ උතුම් පැවිදි භාවය තුලට පැමුණපත් වුණා. ඒ නිසා මෙහෙණින් වහන්සේ කෙනෙක් හැටියට ගමන ආරම්භ කරපු දවසේ ඉඳලත් ලොකු වීරියවන්ත ස්වභාවයක් අපි දකින්න ලැබුණා. ඉතින් උන්වහන්සේගේ මේ ගමනට විශාල බාධාවක් සිදු වෙමින් උන්වහන්සේට තදබල ලෙස රෝගාතුර අසනීප බවට පත් වෙන්න සිදුවිච්ච කාරණාවක් තිබුණා. ඒත් අපිට දැනගන්න ලැබුණා උන්වහන්සේ ඒක බොහොම ඉවසාගෙන කටයුතු කරමින් කෙනෙකුට ඒ වේදනාකාරී අමිහිරි අත්දැකීම් කියලා ප්‍රතිකාර ලබාගෙන ඒක සුවපත් කරගන්නට යොමු වෙනවා කියන කරුණට වඩා ඒ හැම දෙයක්ම මේ ධර්ම අවබෝධයට යොදාගෙන දහමේ හැසිරෙන්න ගත්තු වීරිය තමයි උන්වහන්සේ තුල දකින්න ලැබුණේ. ඒ වුණාට ජීවිත අවබෝධයට නොගිය කෙනෙකුට මේ භෞතිකව කයට ප්‍රතිකාර කිරීමේ අවශ්‍යතා මතුවෙනකොට
ඒ වෙනුවෙන් යොමුවීම වරදක් හැටියට බුදුරජාණන් වහන්සේත් පෙන්නලා නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ ඒ වගේම රහතන් වහන්සේලා තවත් ස්වාමීන් වහන්සේලා ජීවක කියන වෙද මහත්මයාගෙන් බෙහෙත් ඖෂධ ආදී දේවල් ලබාගෙන තිබෙනවා. ධර්මයත් හොඳ සුවක්ම තමයි. ඒක නැතුව නෙවෙයි. නමුත් මේ කයට යම් යම් ප්‍රතිකාර කර ගැනීමේදී ජීවක වෙද මහත්මයා මුල් වෙලා ඒ ආර්ය පිරිසට ආර්ය සංඝයාට ප්‍රතිකාර කිරීමේ කටයුතු වල යෙදලා තියෙනවා. ඉතින් අපිට පැහැදිලි වෙනවා එය ධර්මානුකූලව කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ අනුව මේ මෑත යුගයක දක්වා ඒ ආපු ගමනේ විවිධ දුෂ්කරතා මැද්දේදී මේ ප්‍රතිකාර කිරීමේ කටයුතු අසාර්ථක වෙමින් පැමිණි මේ මෑණියන් වහන්සේට උන්වහන්සේගේ වාසස්ථානයේ හැටියට වැඩ වාසය කරන්නට උන්වහන්සේ මේ තෝරගන්න ලැබුවා. හෙට්ටිපොළ ප්‍රදේශයේ හෙට්ටිපොළ වැව අසල පිහිටි ආලෝකා සිල්මාතා ආරාමය. ඒකට හේතුවක් තිබෙනවා. එහි වැඩ වාසය කරන ලොකු මෑණියන් වහන්සේ අපේ බිංගිරියේ ධම්මදින්නා මෙහෙණින් වහන්සේ බොහෝම ගුණ යහපත්කම් ඇති හොඳ සිල්වත් ගුණවත් මෑණියන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ හුදෙකලාවේ පුංචි පිරිසක් එක්ක එකතු වෙලා මේ මෙහෙණි ආරාමය නැත්තම් මේ සිල්මාතා ආරාමය තිබෙන ඒ භූමිය තුල කාලයක් තිස්සේ බොහොම දුෂ්කරව එහෙත් උන්වහන්සේගේ ගුණයන් හානි කරගන්න නැතුව එහි අභිවෘද්ධියට අවශ්‍ය කටයුතුද සිදු කරගනිමින් ඒ කරා පැමිණෙන මිනිසුන්ගේ අවශ්‍යතාද ඉටු කරලා දෙමින් තමන්ගේ ගුණවත්කම සිල්වත්කමත් රැකගනිමින් ලොකු වීරියක් ගන්නවා ධර්මයක් අවබෝධ කරගන්නට. මොකක්ද මේ සත්‍ය කියලා අවබෝධ කරගන්නට බණ භාවනා ආදී දේවල් වලට පවා යොමු වෙමි. ඉතින් ඒ මෑණියන් වහන්සේ කෙරේ හිත පැහැදුණු අපේ උත්තරා මෑණියන් වහන්සේ එහි වාසයට පැමිණීමත් සමග ඒ දෙදෙනාගේ ගමන යම් කිසි නව මුහුණුවරකට පැමිණෙමින් උත්තරා මෑණියන් වහන්සේටද ලොකු රැකවරණයක් බවට පත් වෙලා අම්මා කෙනෙක් මුණ ගැහුණා වගේ අම්මා කෙනෙක් දරුවෙක් බලා ගන්නවා වගේ රැකවරණයක් ලැබලා දීලා ඒ විදිහේ උපකාරයක් සලසලා දීම මුල් කරගෙන තමන්ගේ ආරාම භූමියට අයිති ගම්පියසි ඉතා සදහැසිත ඇති පුණ්‍යවන්ත ගෘහපති දියණියක මුණ ගැසෙනවා. ඇය බොහෝම යහුසුලුව කඩිසරව තමන්ගේ ජීවිතයේ ධෛර්යමත්ව කටයුතු කරගෙන ගිය එක්තරා මට්ටමක උදාරබර කාන්තාවක්. ඇය ඒ සියල්ල සිදු කර ගනිමින් මේ මෙහෙණින් වහන්සේලා පිළිබඳ සොයා බලන ප්‍රමාණය දවසින් දවස වැඩි වුණා. විශේෂයෙන් උත්තරා මෑණියන් වහන්සේගේ ආශ්‍රය නිශ්‍රයට පැමිණීමත් සමග ඇයට ලැබුණු ධර්ම අවවාද ඇයට ලැබුණු උපදෙස් අනුව යමින් තමන්ගේ ජීවිතයේ වඩා ධර්මානුකූල පැතිකඩකට පෙරලා ගන්නට මහත් වීරියක් අදිෂ්ඨානයක් ශක්තියක් ඇයි ලැබුවා. එහි දීර්ඝ කතා කියන්ට මා මෙහිදි බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මේ හැමෝම ගුණයහපත්කම් ඇති හොඳ උදාරබර කාන්තා පිරිසක්. ඒ නිසාවෙන් සමහර අවස්ථාවන් තිබුණා උත්තරා මෑණියන් වහන්සේ අධික ලෙස රෝගාතුර වෙද්දී ඒවට අවශ්‍ය කරන නිසි ප්‍රතිකාර ලබා දීමේදී
බොහෝම ළඟින් ඉඳගෙන ළඟ තියාගෙන උපස්ථාන කරන්න විච්ච අවස්ථා අනන්තවත් තිබුණා. උන්වහන්සේට ඇඳෙන්වත් බහින්න බැරුව. ඒ තරම් අපහසු විච්ච අවස්ථාවන් වලදී මේ දරුවා කටයුතු කළේ තමන්ගේ නිවසට මෑණියන් වහන්සේ වඩම්මාගෙන වෙනම කාමරයක් වෙන් කරලා දීලා සියලු අප උපස්ථාන සිදු කරමින් අම්මා කෙනෙක් බලා ගන්නව දරුවෙක් වගේ ඒ හැම කටයුත්තක්ම සිදු කළා. ඉතින් ඒ අනුව තමයි ඒ දෙදෙනා අතර පුදුමාකාර අධ්‍යාත්මික බැඳීමක් ඇති වුණා. සසර පුරා ආපු බැඳීමක් ක්‍රියාත්මක වෙනවා වගේ මෑණියන් වහන්සේටත් මේ ගුණවන්ත චරිතය මේ සම්බුද්ධ ශාසනය ඇතුළට ගෙනල්ලා ඒකාන්ත සැනසීම පෙන්වන්න උත්තරාමෑණියන් වහන්සේටත් ලොකු හදිස්සියක් ඇති වුණා. ඒ වගේම ඒ මෑණියන් වහන්සේගේ අසනීපේ ඉක්මනින් සුවපත් කරවලා මෑණියන් වහන්සේට අවශ්‍ය කරන නිරෝගී සම්පන්නිය ලබලා දීලා යලි බණ භාවනාවේ හොඳට යෙදෙන්නට අවශ්‍ය පසුබිම හදලා දෙන්න ඒ දරුවටත් අවශ්‍යතාවයක් ඇති වුණා. ඉතින් ඒ අනුව දෙදෙනාගේ කටයුතු ටික සිදු වෙමින් දහසකුත් එකක් බාධා අභියස ආර්ථිකමය මට්ටමින් සමාජ මට්ටමින් විවිධ දුෂ්කරතා පැමුණුණත් ඒ සියල්ල ඒ දෙදෙනා විසින් දරාගෙන පින්වත් ලොකුමෑණියන් වහන්සේගේ දවසරේ ලබාගෙන ඒ ප්‍රතිකාරවලට යොමු වෙලා ඒ දරුවගේ නිවසේ තබාගෙන මෑණියන් වහන්සේ සූපත් කරන්න කටයුතු කළා. විවිධ වෛද්‍යවරු ගාවට මෑණියන් වහන්සේව රැගෙන යමින් විවිධ වෛද්‍ය ක්‍රම අනුව ඒ උපදෙස් ලැබමින් ඒ කටයුතු කරමින් ඉතින් විශාල කාලයක් තුල කැපකිරීම ගණනාවක් තුල ඒ දෙදෙනාගේ ගමන ඉදිරියට ආවා. අවසානයේදී මෑණියන්ට සල්ලි කර්මයක් සිදු කරන්නට සිදු වෙනවා. ඉතින් මීට පෙර ආතෝ යම් සල්ලි කර්ම ගණනාවක් සිදු කරලා තිබුණත් අවසානයේදී ඊටා හොඳ පැහැදිලි තේරුම් ගැනීමක් ඇති වෛද්‍යවරයෙක් මේ දරුවා විසින් සොයාගෙන එතෙන්ට යොමු කරලා මෑණියන් වහන්සේගේ සැබෑ රෝග ලක්ෂණ හොඳට හඳුනාගෙන ඒ සල්ලි කර්මය සිදු කරමින් මෑණියන්ට නිසි සුවයක් ලබා දෙන්න කටයුතු කරනු ලැබුවා. ඉතින් එහිදී ලොකු මෑණියන් වහන්සේත් බොහෝම උපේක්ෂාවෙන් යුක්තව මේ සුවපත් වීමට සෙත් පතමින් ආශිර්වාද කරමින් උන්වහන්සේලාගේ කටයුතු වලට ධෛර්යය ලබා දුන්නා. ඉතින් එහිදී මේ මෑණියන් වහන්සේට මේ වන විට උත්තරා මෑණියෝ ඔය හැම දෙයකටම වඩා ඉදිරියකින් පියවරක් තබා අර දරුවාව මේ වන විටත් මෙහෙණින් වහන්සේ නමක් බවට පත් කරගන්නට අවශ්‍ය සියලු කටයුතු සැලසුම් කරා තමාගේ අසනීපේ තිබියදීම. ඒ අනුව තමයි උන්වහන්සේලා දෙනමට ඒ දරුවට විමුක්ෂා මෑණියන් හැටියට අද දවසේ මේ සම්බුද්ධ ශාසනය තුල ඉඳගෙන තමන්ගේ ගුරු මෑණියන්ට ගුරු මෑණිවරු දෙදෙනාටම උපස්ථාන කරගෙන මේ කටයුතු ටික කරන්න අවස්ථාව සැලසෙන්නේ විමුක්ෂා මෑණියන් හැටියට පැවිදි බීමට පත් වෙන්න ලැබෙන්නේ. ඉතින් මා මේවා මේ ධර්මයට කියන්නේ මේ ශාසනික ගමන හරි දුෂ්කරයි. ශාසනයට පැමිණෙනවා කියන එක හරි දුෂ්කරයි. ගිහි ජීවිත ගත කරන ඔබට ඒ වගේ ඇතුලේ තියෙන ලොකු බැරෑරුම්කම් සමහරට වැටහෙන්නේ නැහැ. පිටින් හැම දෙයක්ම ඉවසාගෙන බලාගෙන කටයුතු කරන මෑණිවරු දිහා දකිනකොට ස්වාමින් වහන්සේලා දිහා දකිනකොට අපිට හිතෙන්නේ කිසිම කරදරයක් නැතුව සුව පහසුවෙන් ඉන්න අය කියන විදිහට විතරයි. නමුත් මේ සියල්ල අභියස අපේ ඒ විමුක්ෂා මෑණියන් වහන්සේ උත්තරා මෑණියන් වහන්සේ සමීප කරගන්න සුවපත් කරගන්න ඒ අවසානයේ සල්ලි කර්මයේ වෙනුවෙන් මං හිතන්නේ ලක්ෂ කීපයක වියදමක් දරන ඔපරේෂන් එකක් කරන්න සිදු වෙද්දී ඒ පිළිබඳව මටත් දැනුවත් කරලා අපි අපේ කල්යාණ මිත්‍ර පින්වත් තාත්තලා අම්මලාට පොඩි අදහසක් ඒ වෙනුවෙන් දැනුවත් කරනකොට ඒ අයත් හැකිපමණින් දායක වෙලා
පින්වත් විමුක්ෂා මෑණියන් වහන්සේට හැඳුනුම් ඇති ඒ පින්වත් පිරිස පින්වත් ස්වාමින් වහන්සේලා අතරින් පවා උදව් උපකාර ලැබිලා අපේ ගෞරවනීය මෙහෙණින් වහන්සේව සුවපත් කරගන්නට අවශ්‍ය කටයුතු සැලසලා දෙන්න ලැබුණා. එහිදී විශේෂයෙන් සඳහන් කරමින් මේ ධර්ම දාණයට අරමුණක් හැටියට තියාගන්නවා මේ සියලු කටයුතු අභියස. උන්වහන්සේට ඉන්ද්‍රකීලයක් වගේ නොසැලී හැම දෙයකම පිටුපැස්සෙන් ඉඳගෙන තමන් ළඟින් ඉඳගෙන මේ උපස්ථාන කරපු විමුක්ෂා මෑණියන් වහන්සේට කෘතගුණ සැලකීමක් හැටියට උන්වහන්සේ කරන්න ඕන ප්‍රධාන කටයුත්ත මේ වන විට නිම කරලා උන්වහන්සේ පැවිදි භූමියට පත් කරවලා තිබෙනවා. දෙවෙනි කටයුත්ත හැටියට තමයි මේ තුන් ධර්ම දානයකට සම්බන්ධ වෙලා මේ ධර්ම දානය තිලින කරලා ඒ විමුක්ෂා මෑණියන් ඇතුළු මෑණියන් වහන්සේව සුවපත් කරන්නට අපේ විමුක්ෂා මෑණියන්ට ශක්තියක් ලබා දුන්නු දායක කාරකාදී පින්වත් සෑම දෙනාම සිහිපත් කරලා එම කටයුත්තේ බැරෑරුම් අවස්ථාවේ පිහිට අත්‍යවශ්‍යම විච්චි අවස්ථාවේ උන්වහන්සේට යෝධ ශක්තියක් ලබලා දීලා පිහිට වුණු කුලියාපිටිය ශික්ෂණ රෝහලේ පින්වත් හේෂාන් ප්‍රියශාන්ත මහත්මයා සහ එතුමා සමග කටයුතු කරන ඒ පිරිස විශේෂයෙන් එතුමා වැඩ කරන අංශයේ විශේෂයෙන් සල්ලි කර්මයෙන් පසුව ඇතිවිච්ච ඒ දරුණු කැපුම් පහරවල් තුලින් නිර්මාණය වෙච්චි ඒ විශාල තුවාලයක් සුවපත් කරගන්නට හේෂාන් මහත්මයාගේ ඒ තුවාල අංශයේ පිහිට ලබන්නට සිද්ධ වුණා. එහිදී පවිත්‍රා මහත්මිය ඇතුළු තවත් එහි වැඩ කටයුතු කරන්නා වූ සියලු ඒ කාර්ය මණ්ඩලයේ පින්වත් සියලු දෙනා බොහෝම උවමනාවෙන් මෑණියන් වහන්සේ කෙරේ බොහෝම ගෞරව ආදරයෙන් යුක්තව ඒ කටයුතු වල යෙදිලා මේ පවතින වාතාවරණය තුල මෑණියන් වහන්සේට ඉක්මන් සුවයක් ලබන්නට අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා දීමේදී යහුසුලුව ඊටාම ඕනකමින් කටයුතු කිරීමේදී පින්වත් හේෂාන් ප්‍රියශාන්ත මහත්මයා ගැන සඳහන් නොකරම බැරි බව පින්වත් මෑණියන් වහන්සේගේ අදහස. ඉතින් මේ මෑණියන් වහන්සේ එතුමන් ඇතුළු එහි වැඩ කරන්නා වූ සියලු කාර්ය මණ්ඩලයත් බොහෝම කෘතවේදීව සිහිපත් කරමින් ඒ අයට මේ උතුම් ධර්ම දානමය තිලිනේ සිදු කරන්න ඕනේ කියන අදහසත් මා එක්ක සඳහන් කළා. ඒ වගේම අපේ ධර්ම සංසදවල කටයුතු කරන පින්වත් අම්මලා තාත්තලා තමන්ට හැකි පමණින් දායකත්වය සපයා දී උන්වහන්සේගේ සල්ලි කර්මය ඉක්මනින් නිම කරගන්න මහා තු ශක්තියක් ලබලා දුන්නා. විමුක්ෂා මෑණියන් වහන්සේගේ ඒ දැන හැඳිනීම්කම් ඇති පින්වත් ස්වාමින් වහන්සේලා විදේශගතව සිටින සමහර ස්වාමින් වහන්සේලා පවා උදව් උපකාර කරලා මහා තු ශක්තියක් ලබලා දීලා ඇයව සුවපත් කර ගැනීමේ කටයුතු වල යෙදුණා. ඉතින් සමස්තය කතාව මෙහිමයි. වැඩි වේලාවක් ඒකට ගත්තා කියලා මම හිතන්නේ මොකද මේක කියන්න ඕනේ කතාවක්. ඒ මොකද සමහර අය හිතනවා ගිහි බන්ධනවල තියෙන ගැටලු ප්‍රශ්න ගොඩක් එනකොට මේ පැවිදි ජීවිතයකට ඉක්මනට ගියා නම් හොඳයි කියලා. හැබැයි පැවිදි ජීවිතයකට ඉක්මනට එන්නේ මේ ඕනකම අතර බොහෝම ඉදිරියෙන් හිටපු කෙනෙක් තමයි උත්තරා මෙහෙණින් වහන්සේ. ඉතින් ඇය මේ කටයුතු කරගෙන එනකොට මේ බලන්න අසනීපයක් ලෙඩක් දුකක් හබියසදී මොන තරම් ඒ පැවිදි ජීවිත අසරණ වෙනවද? එතකොට ක්‍රමවත් දැනුවත් වීමක් මොනවා හරි පිළිවෙලකට දැනුවත් වීමක් නැති වුණොත් ඒකට උදව් කරන පිරිස් නැත්තටම නැති වෙලා යනවා. ඒ නිසා හරි අමාරුයි මේ ජීවිතේ පැවිද්ද දුෂ්කරයි. සම්බුද්ධ ශාසනය තුළ මේ පැවිද්දකට පත්වීම හරි දුෂ්කරයි. පැවිද්දකට පත් වුණාට පස්සේ ඒ පැවිද්දේ සිත් අලවා වාසය කරන එක හරි දුෂ්කරයි. ඒ සිත් අලවා වාසය කරද්දී ඒ ධර්ම මාර්ගයේ ප්‍රගුණ කර ගැනීම හරි දුෂ්කරයි. ධර්ම මාර්ගයේ වඩන අය අතරින් ඒ පිරිසට ධර්මය අවබෝධ වීම හරි දුෂ්කරයි.
ඒ නිසා ඒ කාරණා පිළිබඳව අපිට හොඳට පැහැදිලිව වටහා ගන්න ලැබෙන අවස්ථාවක් මේ සිද්ධියත් එක්ක තියෙනවා. ඒක නිසා මේද යම්කිසි ධර්මයක් අපිට කියා දෙන සිද්ධියක් නිසා මේ ධර්ම දාණයට මම මේක විස්තර කළේ. ඉතින් ඇයට අවශ්‍ය කරන ප්‍රාර්ථනා ටික තමයි ඇය එදා මෙදා තුර ගත්තු උත්සාහය ධර්මයකට අවතීර්ණ වුණායෙන් බලාපොරොත්තු වෙන පරම අර්ථය සලසා ගන්නට බණ භාවනාවට යෙදෙන්න අවශ්‍ය කරන කායික නිරෝගී සම්පත්තිය සලසා ගැනීමේදී උන්වහන්සේට ලොකු ශක්තියක් ලැබලා දුන්න ඒ පින්වත් විමෝක්ෂා මෑණියන් ප්‍රදාන කොට ඇයට විශේෂයෙන් මේ පින් අනුමෝදනාව සිදු කිරීම සඳහා ඇයට උදව් උපකාර කරපු සියලුම දෙනාද විශේෂයෙන් පින්වත් තේශාන්ත මහත්මයා ඇතුළු ඒ කුලියාප්ටිය ශික්ෂණ රෝහලේ ඒ අයගේ අංශේ කටයුතු කර සියලුම දෙනාටත් තවත් ඒ රෝහල් කාර්ය මණ්ඩලය තුල යම් උපකාරයක් සලසලා දුන්නාද ඒ සියලු දෙනාටත් පින් අනුමෝදනාවක් කරමින් මේ උතුම් ධර්ම දාණය තිලින කරන්නට අපේ උත්තරාමෑණියන් වහන්සේ කටයුතු කරා. ඊළඟට තුන්වෙනි කරුණ තමයි විමුක්ෂා මෑණියන්ට පැවිදි භූමියට ලෙන්ද ලැබලා දුන්න එක පළවෙනි එක. ඒ අවස්ථාව සලසා දීම. ඊළඟට මේ විදිහේ ධර්ම දානයක් තිලින කරලා ඒ තුලින් ලැබෙන පුණ්‍යස්කන්ධයේ අනුමෝදන් කරවීම. අනික තමයි තමන් ඒ සියල්ලගෙම ලත් ශක්තියෙන් 99%ක්ම මේ වන විට තමන්ගේ බණ භාවනා කටයුතු වලට ධර්ම අධ්‍යයන කටයුතු වලට යෙදෙන්නට යොදවන්නට උත්සාහයක යෙදීම තුලත් ඒ පිනත් එතකොට විමෝක්ෂා මෑණියන්ටද ඒ වගේම ලොකු මෑණියන් වහන්සේ වෙන ධම්මදින්නා ගෞරවනීය ලොකු මෑණියන්ටද අනුමෝදන් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ අතර තව පොඩි සිද්ධියක් තියෙනවා. ඒ තමයි මේ විමෝක්ෂා මෑණියෝ සුවපත් කරවලා පැත්තකින් තියන්න විතරක් නෙවෙයි. උත්තරා මෑණියන්ට ජීවිතේ බරක් විච්ච. ජීවිතේ විසඳ ගන්න තිබිච්ච ගැටලුවක් වුණ. තමන්ගේ ආදරණීය දරුවන්ව පැවිදි භූමියට පත් කරවීමේදී ඒ පැවිදි භූමියට පත් කරවන්න අවශ්‍ය කරන රැකවරණය සලසලා දෙන්න අවශ්‍ය සියලු කටයුතු වලදී අතිවිශාල ශක්තියක් වෙමින් මෑණියන් වහන්සේගේ දියණිවරු දෙදෙනා පැවිදි භූමියට පත් කරවා ගන්නට ඒ වගේම අද වෙනකොට ආලෝකා සිල්මාතා ආරාමයේ තුල රැකවරණය ලැබලා දෙන්න පින්වත් ලොකු මෑණියන් වහන්සේත් විමෝක්ෂා මෑණියන් වහන්සේත් උත්තරා මෑණියන්ට මහත් ශක්තියක් ලැබලා දුන්නා. එතකොට ඒ දෙදෙනා අද පැවිදි භූමියට පත් වෙලා වීර කොඩියානේ ධම්මවිදු මෙහෙණින් වහන්සේ හැටියට වැඩිමාල් දියණියද වීර කොඩියානේ ධම්මදහරා මෙහෙණින් වහන්සේ හැටියට ඒ බාල දියණියද පුංචි මෙහෙණින් වහන්සේලා දෙනමක් බවට පත් වුණා. මේ කටයුතු සිදු කරගෙන ඒ දෙදෙනාගේ පිරිවන් අධ්‍යාපනයේද යොමු කරගෙන ඒ අධ්‍යාපනයත් සලසා දෙමින් මේ කටයුතු කරද්දී උත්තරා මෑණියන් වහන්සේට ඒ බෙහෙත් හේත් කිරීමද නිරතුරුව ඒ අයගේ අවශ්‍ය කටයුතු වලට ශක්තියක් ලබා දීමද තුල පින්වත් මෑණියන් වහන්සේලා අතර විශාල සමීපවත්වයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය නිරතුරුව පැන නැගුණා. එතකොට ඒ වෙනුවෙන් ඇතිවිච්ච දුෂ්කරතා, ආර්ථික දුෂ්කරතා, මූල්‍යමය දුෂ්කරතා ඉතින් බොහොම අසීරුවෙන් අමාරුවෙන් පිරිමසාගෙන ජීවත් වෙන්න මේ කටයුතු ටික කරගන්න විශාල පරිශ්‍රමයක් මේ අයට ගත දරන්න සිදු වුණා. ඉතින් ඒ ටිකත් මා මෙහිදී දැනුවත් කළේ අපි ධර්මයට ලැබී අපි හරි ධර්මානුකූලයි කියලා අපි විසින් උදන් අනාගෙන ඉන්න අය හැටියට මේ වගේ දුෂ්කර තැන් හොයලා බලලා මේ වගේ දුෂ්කර අවස්ථා හොයලා බලලා අපි හැකි පමණින් හැකි පිරිස් ඒ අයගේ පෞද්ගලිකව තොරතුරු ටිකක් සොයා බලා උන්වහන්සේලාගේ ඒ දහම් කටයුතු වලට ශක්තියක් ලබලා දෙන්න පුළුවන්කමක් තියෙනවා නම් එයද ඔබේ ධර්ම පාරමිතා ධර්ම ටික පූර්ණේ කරගන්න ධර්ම අවබෝධයට ශක්තියක් වෙන්න හේතු වෙනවා.
ඉතින් ඒ නිසා මම දැන් ඒ කාරණා සම්බන්ධයෙන් දැනුවත් කරපු ප්‍රමාණය එතකින් අවසන් කරලා පින්වත් උත්තරා මෑණියන් වහන්සේට මේ හැමදිනාටම කෘතවේදීව සලකන්ට තියෙන ක්‍රමය තමයි මේ ධර්ම දානය තුලින් මේ පුණ්‍යානුමෝදනාව ඔබ වහන්සේ කරපු ඊටා වටිනා ඊටාම හොඳ සත්කාරයක් හැමදිනා වෙනුවෙන් කරපු මේ පින් අනුමෝදනා කටයුත්ත. හැබැයි ඔබ වහන්සේට දැන් කරන්න තියෙන තවත් දෙයක් තමයි හොඳට ධර්මයේ හඳුනා ගන්න ඕනේ. මේ ධර්ම මාර්ගයට මනාකොට තව තවත් ඔබ වහන්සේ ගත්තු ඒ වීරියට සාධාරණයක් එක පැත්තකින් ඔබ වහන්සේගේ හදවතේ තිබිච්ච ඒකායන අදිෂ්ඨානයට පරමාර්ථයට හොඳ කැපකිරීමක් බවට පත් වෙනවා මේක. ඒ වගේම මේ හැම දිනාටම කරන්න තියෙන හොඳම ගෞරවය තමයි ඔබ වහන්සේට කයින් වෙහෙසිලා කායික කැපකිරීම කරලා මේ අයට දායකත්වයක් සහයෝගයක් දෙන්න පුළුවන් අවස්ථා හරි අඩු වේවි. මොකද කය බොහොම රෝගී තත්ත්වයක තාමත් තියෙන්නේ. හැබැයි ඔබ වහන්සේගේ හිත ධෛර්යමත් කරගන්න පුළුවන්. මේ පැවිදි ජීවිතය නිස්සාරයක් බවට පත් වෙන්න මොහොතක්වත් මං ඉඩ තියන්නේ නැහැ. මං හැම වෙලාවෙම මේ ජීවිතේ ඉලක්කය හඳුනාගෙන ඉන්නවා. ඒ තමයි උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය. ඉතින් අන්න එහෙම අරමුණක ඉන්න ඔබ වහන්සේ මූලික කරගෙන මං සියලු දෙනාටම ගිහි වෙන්න පුළුවන්. පැවිදි අය වෙන්න පුළුවන්. ඔබ වහන්සේලා මෙහෙණියන් වහන්සේලා හැටියට වෙන්න පුළුවන්. මේ සියලු දෙනාටම ජීවිත අවබෝධයට පුංචි මඟ පෙන්වීමක් කරන්නට සූදානම් වෙනවා. විශාල බණක් නෙවෙයි මේක කියන්න උත්සාහ කරන්නේ. අපි මඟ හොඳට හඳුනා ගන්න ඕන. මාර්ගය හොඳට පැහැදිලි කර ගන්න ඕන. ඒ මාර්ගයේ තියෙන පැහැදිලි බවමයි අපි ඵලයකටපත් කරව ගන්න. එහෙම නැතුව අපිට හිතලා මාර්ග ලබන්න ඵල ලබන්න බෑ. මාර්ගය විසිනුයි අපිව ඵලයට අරන් යන්නේ. ඉතින් මේ මාර්ගය හොඳට නිවැරදි කරගන්නට මඟ පෙන්වන වැඩසටහනක් කරහා ඔබ වහන්සේගේ පින් අනුමෝදනාව වගේම මේ කටයුත්ත කරන්නට අපිට අවස්ථාව සැලසුණා. ඉතින් ඒ නිසා අවබෝධයට මඟ පෙන්වද්දී මේ අද සිදු කරන්නේ අවබෝධයට මඟ පෙන්වීමේ වැඩසටහන් මාලාවේ ධර්මදේශනා මාලාවේ 8 වෙනි වැඩසටහන. 7 වෙනි වැඩසටහන දක්වා අපි යම් යම් කරුණු ඔබට ඉදිරිපත් කරලා තියෙනවා. 7 වෙනි වැඩසටහනේදී අපි වැඩි වශයෙන් අවධානය යොමු කළා අපේ මේ සිහිය දියුණු කර ගැනීම ගැන. මම හිතන්නේ ඔබ වහන්සේටත් ඔබ වහන්සේත් එක්ක එකතු වෙච්ච මේ විමුක්ෂා මෑණියන් වහන්සේට, ධම්ම විදූ මෑණියන් වහන්සේට, ධම්ම දහරා මෑණියන් වහන්සේටත් පින්වත් ලොකු මෑණියන් වහන්සේත් එක්ක එකතු වෙලා කරන්න තියෙන්නේ. එතනින් ආරම්භ කරන්න තියෙන්නේ. හොඳට සිහිය දියුණු කර ගන්න ඕන. ඉතින් මේ සිහිය දියුණු කිරීම සම්බන්ධ කරගෙන අපි සාකච්ඡා කරපු 7 වෙනි වැඩසටහන ඔබ විසින් නැවත වතාවක් නරඹන එක සුදුසුයි. ඒ වගේම මේ ධර්මදේශනාව හරහා ඉදිරි අර්ථය තවදුරටත් ගලප ගන්න කැමැති සෑම කෙනෙක් විසින්ම නැවත ඒ අවබෝධයට මඟ පෙන්වීමේ වැඩසටහන් මාලාවේ 7 වෙනි දේශනාව නැවත වතාවක් නරඹලා එනක ඊටාම වටිනවා. එහිදී මා අවධාරණය කළේ මේ සතිය ඊටා ඉහළ තැනකට දියුණු කරගන්න විදිය. හැබැයි මේ සතිය කියන එක අපි එහිදී සාමාන්‍ය සිහියට වඩා වෙනස් බව හඳුනා ගන්න උත්සාහ කළා. සතිය කියන්නේ සාමාන්‍ය අර්ථයේ හැටියට ගත්තාම සිහිය තමයි කතා කරන්නේ. හැබැයි සිහියම කිව්වට සිහියම නෙවෙයි වගේ එකක් සතිය තුල තියෙනවා. දැන් අපි සිහිය කිව්වොත් අපි දැන් හැමෝටම සිහිය තියෙනවනේ. ඒ කියන්නේ සිහි විකල් වෙලා කලන්ති හැදිලා හරි සිහි නැති වෙලා හරි වැටිලා හරි නෙවෙයිනේ අපි ඉන්නේ. අපි ඔක්කොම සිහියෙන් කටයුතු කරනවා. සිහියෙන් කනවා බොනවා, සිහියෙන් නානවා, අඳිනවා, පළඳිනවා. මේ වැඩ කරගන්නවනේ සිහියෙන්. රැකියා කරගන්නවා නේ. එහෙමනේ දැන් අපි මේ සිහිය නැත්තම් අපිට ඉවක කරගන්න බෑනේ.
නමුත් ඊට වඩා වෙනස් වූ සිහිකල්පනාවක් ගැන අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කරන බව මා ඔබට 7 වෙනි දේශනාවේදී සඳහන් කළා. එයද මතකයට නංගා ගනිමින්. ඒට අපි නම් කරනවා කිව්වා සතිය කියලා. මේ සතිය දියුණු කරගන්න සතිය දියුණු කරගන්න කියන පණිවිඩය නැවත නැවත අපිට රැව් පිළිරැව් දෙන්න ඕන. මම තුන් වතාවක් කිව්වේ ඒකයි. ඒක අපේ හදවතේ දෝංකාර දෙදී අපිට ඇහෙන්න ඕන. සතිය නොවඩන තැන අපිට මේ ධර්ම අවබෝධ කරනවා කියන කතාවට යන්න බෑ. මොකද මේ ධර්මය අවබෝධ කරන්න අවශ්‍ය කරන සංහිඳියාව අපි තුල ගොඩනගෙන්නේ නැහැ අපි සතිමත් නොවන්නේ නම්. එතකොට මේ සතිමත් භාවය තමයි අපිව මේ අවබෝධයට අරන් යන්නේ. ඒක මා පවසන දෙයක් නෙවෙයි. ඒ සතිය හොඳට පිහිටවාගෙන ඒ සතිපට්ඨාන ධර්මයක් බවට පත් කරගෙන ඒ සතිපට්ඨානයේ හරහා තමයි අපිට තියෙන එකම විසඳුම තියෙන්නේ මේ මහා දුක් කන්දරාවෙන් එතරට යන්න. පින්වත් මෑණියන් වහන්සේ ඔබ වහන්සේ මේ ධර්මයේ කියන මමත් අපේ පින්වත් දායක කාරකාදී පින්වත් හැම දෙනාට අන්‍ය වූ මගක් අපට නැහැ. වෙනත් වූ කිසිම මාර්ගයක් නැහැ. එකම එක මගයි. මොකද්ද ඒ එකම එක මග? ඒ කායනෝ අයං භික්ඛවේ මග්ගෝ. ඒ එකම එක මග තමයි මේ සතර සතිපට්ඨාන ධර්මය. එහෙනම් සතිපට්ඨානයට අවශ්‍ය කරන විදිහට අපේ තියෙන මේ සිහි කල්පනාව අපි අපේ ජීවිතේ පැත්තට නැඹුරු කරවන්න ඕන. අපේ ජීවිතයේ දෙසට නැඹුරු කරලා ඒ සිහිය පවත්වන්න ඕන. එතකොට අපේ ජීවිතේ තමන්ගේ ජීවිතේ දෙසට නැඹුරු කරලා සිහිය පවත්වන්න ආරම්භ කරද්දී අපි සතියක් බවට ඒකපත් කරගන්නවා. ඒක සාමාන්‍ය සිහියක් නෙවෙයි එතකොට. කවුද මේ තමා කියන්නේ? තමා දෙසට නැඹුරු කරලා තමා පිළිපන්ද පරීක්ෂණයකට සූදානම් කරවනවා මේ චිත්ත ස්වභාවය. එතකොට තමා දෙසට නැඹුරු කරන්නේ වෙන කිසි දෙයකට නෙවෙයි තමා පිළිබඳ හොඳ පරීක්ෂණයකටයි. ඒ නිසා තමා වෙතට යොමු කරනකොට ඒ සත් සිහිය අපි ඒට නම් කරනවා සතිය කියලා. ඒ සතිය තමා දෙසට යොමු කර සිහිය තමා දෙසට යොමු කර ගනිද්දී ඒ සිහිය අපිට ආරම්භක මොහොතේදී සතියක් බවට පත් කරගන්න වැඩි ආයාසයක් නැතුව පුළුවන් වෙන්න පුළුවන්. මේ පුදුම ගැටලුව කියන්නේ මේක පවත්වාගෙන යන්න බෑනේ. මොහොතින් වේගයෙන් අමතක වෙලා ආය අපි කොහේ හරි බාහිරකට යොමු වෙනවා. මොකක් හරි බාහිර සිද්ධියකට යනවා. ඒක අපිට හිතා ගන්න බැරි වේගයකින් සිද්ධ වෙනවා. નિરાයාසයෙන් අපිට සිද්ධ වෙන ස්වභාවය එයා. ඒ ස්වභාවය තමයි අපිට සිද්ධ වෙන්නේ. ඉතින් මේකෙදී අපි බලන්න ඕන මොකද්ද මේ අපි කරා පැමිණිලා තියෙන බාධාව? අපිට ඕනකම තියෙනවා තමන් පිළිබඳව සිහිය යොමු කරගෙන ඒ සතියක් බවට පත් කරගන්න. ඒ සතිය බොහෝම දියුණු තැනකට පත් කරගන්න ඕනකම තියෙනවා. මේ ඕනකම මත අපි කොච්චර කටයුතු කරන්න උත්සාහ කළත් මේ තියෙන ප්‍රශ්නේ තනි පැත්තෙන් තියෙනවා. හරි ඉක්මනට බහැරට විසිරෙනවා හිත. ඒ බහැරට විසිරෙනකොට අපි ගාව සතිය නෙවෙයි තියෙන්නේ. විසිරිච්ච සිහියක් තියෙන්නේ. සතිය පිහිටවා ගන්න බැරිකමක් එතන තියෙන්නේ.
ඒ වගේම අපිට අධ්‍යාත්මයට මේ හිත පැත්තට අපේ ජීවිතයේ පැත්තට අර සිහිය යොමු කරනකොට ගොඩක් දෙනෙකුට ඒ සිහිය පවත්වාගෙන ඉන්න බෑ. යොමු වෙන මොහොතටම අල්ලපු මොහොතේ ඉඳලා ටික 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 හිත බාහිරට යන්න දෙන්නේ නැතුව අපි කොහොම හරි රකින්න උත්සාහ කරොත් එහෙම පිටින්ම හිමින් හිත අභ්‍යන්තරයේ තුලම හැකිලිලා අධ්‍යාත්මයේ පැත්ත පරීක්ෂණය කරන්න තරම් සිහිය දියුණු නොවි දුර්වලතාවයට පත් හිත හැකුළුන හිත නිදිබර භාවයට පත් වෙනවා. මේ ඊළඟ ප්‍රශ්න. ඉතින් මේ අවබෝධයට මඟ පෙන්වද්දී මේවා මා හඳුන්වා දිය යුතුයි ඔබට. මේවා මුණ ගැහෙනවා අපිට ජීවිතේ ඉස්සරළම. මොකේට ගියාමද ජීවිතය කියන්නේ අවබෝධයට යන ජීවිතයක් තුළ මේවා මුණ ගැහෙනවා. එතකොට ඒකට අවශ්‍ය කරන්නේ මූලික දේ තමයි සතිය පිහිටවා ගන්න එක. ඒ සතිය පිහිටවා ගන්න උත්සාහය අපි ආරම්භ කළා කියන්නකො. අපිට අනිවාර්යයෙන්ම මේ ගැටලු දෙක එනවා. ඒ නිසා මේ ගැටලු දෙකට මුහුණ දෙන්න අපි ගාව තියෙන්න ඕනේ වීරිය. අපිට ඒකට තියෙන්න ඕනේ බලවත් වූ වීරිය. ඒ වගේම අපිට ඒ පිළිබඳව තියෙන්න ඕනේ ඕනකම. ලොකු ඕනකමක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අතහැරලා දානවා මේක. ඕනකම තිබුණට බෑ වීරිය හිතේ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේක අතහැරලා දානවා. ඒ තරම් මේක සිද්ධ වෙනවා නැවත නැවත යලි සිද්ධ වෙනවා. යලි මේකෙන් ගිලිහිලා අපි යනවා හිටපු තැන් වලට. හිටපු තැන කියන්නේ බාහිර ලෝකෙත් එක්ක කරක් ගහන ස්වභාවය. අපේ මනසේ එහෙම තමයි තියෙන්නේ. ඇයි සංසාරයක් පුරා පින්වතුනි මොනවද අපි කළේ? මොනවද මේ බාහිර ලෝකෙ විසිරි නොකළේ අපි? ඉතින් අන්න ඒ හුරුව අන්නේ පුරුද්ද මේ හිතට අතහැර ගන්න බැරි කමක් මේ තියෙන්නේ. චූටි විවේකයක් අරගෙන පොඩි වැඩක් මොනවා හරි කරුවාම ලොකු මහන්සියක් දැනෙනවා. ලොකු රවුමක් ගිහින් එන්න තරම්. ඉතින් සාමාන්‍ය ස්වභාවයේ මිනිසුන්ගේ ඒකනේ. පොඩ්ඩක් ගෙදර ඉඳලා පොඩි වැඩක් කරුවාම ලොකු රවුමක් ගිහිල්ලා එනවා. එතකොට තමයි මේ මහන්සිය ඇරෙන්නේ. ඒ වගේ එකක් මේ හිතටත් තියෙනවා. හිත එක්තැන් වෙලා එකලා වෙලා හුදේකලාවේ කළ යුතු වැඩ තියෙනවා. ඒව තමයි මේ බණ භාවනා කටයුතු. හුදේකලාවේ එකලා වෙලා වැඩ කටයුතු කරනවට කියනවා ඒකෝ ූපකට්ටෝ. මේ එකලා වෙලා කරන කටයුතු. ඒ හුදේකලාවේ එකලා වෙලා කරන කටයුතු වල හිත පිහිටවා ගන්න හිතට හයිය තියෙන්න ඕන. ඉතින් මා මේ ඔබත් එක්ක කතා කරන්න උත්සාහ කරන්නේ බිඳුවෙන් බිඳුව. මට හදිස්සියකට නම් මේක කරන්න බෑ. මොකද අවබෝධයකට මඟ පෙන්වද්දී තියෙන හදිස්සියට මොනවා හරි දෙයක් පවරලා හරියන්නේ නැහැ. මෙහෙම කරන්න කියන ලිස්ට් එකක් කියවන්න නෙමෙයි අවබෝධයට මඟ පෙන්වනවා කියන්නේ. ඒ ශේස්ත්‍රය පිළිබඳව ඔබට වැටහීමක් ඇති කරලා දෙන්න ඕන. මේකත් මේ ඔබට වැඩි විස්තරයක් වගේ පෙනුනට මේකත් ඉතා සුළු විස්තරයක්. මේකේ විස්තර බලා ගන්න ඕනේ ඔබමයි. මේ හිතේ විස්තරේ බලන්න වැඩේට බැහැලා බලන්න. කටයුත්ත ආරම්භ කරලා බලන්න. මොනතරම් අසීරුද කියලා මේකේ විස්තර හොඳට පෙන්නනවා එතකොට. වැඩි විස්තර සහිතව දැනගන්න පුළුවන් හිත කොච්චර පිටට දුවනවද. හිත පිට දේවල් එක්කලා බාහිර දේවල් එක්කලා මොනතරම් ගනුදෙනු තියාගෙන ඉන්නවද. සැරෙන් සැරේ විඩෙන් විඩේ ඇවිල්ලා ඒ දේවල් නිසා හිත කඩා වැටිලා මේ ගොඩනගන්න හදන මානසික පසුබිම අපි තුල බිඳ වැටෙන්නේ අපි හිතන තරම් මේ කාලයකට සැරයක් නෙවෙයි නිරන්තරයෙන් සිද්ධ වෙනවා. ඒ අපේ හිතේ තියෙන විදිහට නෙමෙයි ඒක සිද්ධ වෙන්නේ. ඉඳලා හිටලා නෙවෙයි නිරතුරුව දකින්න ලැබෙනවා. ඉතින් ඒ නිසා අපි මේකට තියෙන මොනවා හරි වැඩපිළිවෙලක් කරා අපිට අවශ්‍ය කරන ශක්තිය මේකේ ගොඩනගන්න වෙනවා. ඒ ශක්තිය තමයි නොසැලී ඉන්න ශක්තිය.
ඒ කියන්නේ සැලෙනකොටනේ එහාට මෙහාට පනින්න හිතෙන්නේ. චලනයකට යන්නේ. නොසැලී එක්තැන් වෙලා ඉන්න පුළුවන් ශක්තිය. ඒක මේ හිතේ ගොඩනගෙන්න ඕන දෙයක්. ඒක මේ හිතට ලොකු ශක්තියක් වගේම බලයක්. මේ ශක්තිය මේ බලය හිතේ ගොඩනගා ගන්න මම හිතන්නේ ඔබ හැමෝම කැමතියි. දැන් මේ පින්වත් මෙහෙණින් වහන්සේලා මේ පුංචි මෙහෙණින් වහන්සේලා සියලු දෙනාම ඒ වගේම පැවිදි භූමියට තව පත් වෙන්න හිතාගෙන ඉන්නවන යම් කිසි කෙනෙක් ඒ අය මෙහෙණින් වහන්සේලා බවට පත් වෙන්න යම් කිසි කෙනෙක් හදවතේ හිතේ කොනක හරි තියෙනවා නම් ඒ අය මේ හැමදෙනාම මේ සිතේ අයාලේ යන ගතිය ජය ගන්න වෙනවා. ඒ අයාලේ ගිහිල්ලා තොරතුරු එක්ක ඔහේ හැසිරි ඒ තොරතුරු ජාල එක්ක හැමතිස්සේම වැඩ කටයුතු හදා යන ස්වභාවය මේ මනසෙන් ජය ගන්න සිද්ධ වෙනවා. ඒ වගේම මොකවත් තොරතුරක් එහෙම නිතර ලැබෙන්නේ නැති තත්ත්වයක් වුණොත් එහෙම තමන්ගේ පැත්තට හැරිලා ඒ වැඩේ කරනවා වෙනුවට සියල්ල අමතක කරලා දාලා නින්දකට බර වෙලා සියලු දේවල් නොදැනෙන තැනකින් මේ හිත හැකිලීමකට පත් වෙන්න දෙන්නේ නැතුව ඉන්න අපිට ශක්තිය තියෙන්න ඕන. ඉතින් මේ ශක්තිය කොහොමද අපි ජෙනරේට් කරගන්නේ, උපද්දවා ගන්න? කල්පනා කරලා බලන්න. මෙතනට මොකක්ද අපි දෙන්න ඕනේ විසඳුම? එතකොට සතිය දියුණු කරගන්න මොකක්ද අපි කරන්න ඕනේ කියන ප්‍රශ්නේ තමයි මම මේ කතා කරේ. ඔබ 7 වෙනි දේශනාව නැවත අහලා ආවනම් මේ වෙන විටත් පුංචි අදහසක් හරි ඔබට තියෙන්න පුළුවන්. ඉස්සරළම පින්වතුනි අපි කරන්න ඕනේ මේ සතිය දියුණු කරගන්න බැරි ඇයි කියලා අපි හොයන්න ඕනේ. සතිය දියුණු කරගන්න තමන්ගේ පැත්තට හිත තියලා ඒ හිත ඒ තමන්ගේ පැත්තේ පිහිටවා ගන්න අපහසු වෙන හේතු මොනවද? ඉස්සරළම කරන්න ඕනේ අන්න එහෙමයි ප්‍රශ්නයකට ජය ගන්න. ඇත්තටම ප්‍රශ්නයක් ජය ගන්න ඕන නම් අපි කරන්න ඕනේ ඒ ජය ගැනීමේ සිහින මාලිගාවේ විතරක් ඉඳීම නෙවෙයි. ජය අත්පත් කර ගැනීමේ ජය පැන්වීමේ සිහින මාලිගාවක විතරක් අපි රජ වෙන්න හැදුවට ඒක හීන මාලිගාවක් විතරයි. සත්‍ය වශයෙන්ගේ මාලිගාව හැදෙන්නේ නැහැ එතකොට. ඒ නිසා මේ සිහිනේ හිතේ තිබුණට කමක් නැහැ. හැබැයි අපි හොයලා බලන්න වෙනවා. ඒ සිහිනෙට සැබෑ විදියට යන්න නම් අපිට තියෙන බාධක මොනවාද? කුමන බාධාවක් නිසාවෙන්ද අපිට මේ හිතට ශක්තිය නැත්තේ ඔය කියපු වැඩ දෙක කරන්න? මොන වැඩ දෙකද? බාහිරට විසිරි යන හිත ඒ කටයුත්තට යා නොදී අපිට අවශ්‍ය තැන අපේ ජීවිතයේ සම්බන්ධ කරගත්තු අපේ අවශ්‍යතාවය අරමුණ කරගත්තු තැන මේ හිත ගිහිල්ලා පිහිටවා ගන්නට ශක්තිය මදි උනේ ඇයි? ඒ වගේම එතන පිහිටවනකොට එහෙමම නිදි කිරා වැටිගෙන හැකිලීගෙන යන ස්වභාවයට යා නොදී මේ පවත්තන්න අවශ්‍ය කරන අරමුණේ පවත්තගෙන යන්න ශක්තිය මදි උනේ ඇයි? එතකොට මේ ප්‍රශ්න දෙකට අපි උත්තර හොයන්න ඕන. ප්‍රශ්න දෙකක් තියෙනවා මෙතන. ඒ ප්‍රශ්න දෙකට තියෙන උත්තරය තමයි අපේ ජීවිතේ ජය ගන්න ලැබෙන උත්තරය. ඒ නිසා අපි ඒ කාරණා පිළිබඳව මම පොඩ්ඩක් ඇඟිල්ල දික් කරලා පෙන්වන්නයි හදන්නේ. ධර්ම දේශනාව ගොඩාක් දුරට අරන් යන්න නෙවෙයි. නමුත් මේ දේශනාවේදී ඒ මූලික පෙන්වීම කරන්න මා හිතනවා. ඔබ ඊටාම හොඳට ඊටාම සියුම් විදිහට ඔබේ අවධානය මා මේ කියන කරුණට යොමු කරන්න.
වටපිටාවේ විසිදේකට හිත යොමු වෙන්න නොදී වෙන වෙනත් අරමුණුත් එක්ක විසිරෙන්න නොදී මේ කියන කාරණට හොඳට හිත තියලා බලන්න. අපි තුල ගොඩනගාගෙන තියෙන අපිම කියලා හිතාන ඉන්න අපිට පවත්වාගෙන යන්න වෙලා තියෙන මේ චරිත ස්වභාවයම අපිට බාධා කරනවා මේ කටයුත්ත කරගෙන යන්න. අපි හිතුවට මේ බාහිර බාධායි මේකට එන්නේ කියලා. බාහිර දේවල් තමයි අපිට මේකේ බාධා වෙන්නේ කියලා. අපි හිතුවට අපි තුල තියෙනවා චරිතයක්. ඒ චරිතය මේකට බාධා කරනවා. අපි හිමින් තේරුම් ගමු. හදිස්සියේ හිතන්න යන්න එපා. චරිතය කොහොමද මේකට බාධා වෙන්නේ කියලා. අපි එක එක්කෙනාට චරිතයක් තියෙනවානේ. ඒ චරිතෙට හිත තිබ්බහම දැන් තමන් ගාවට හිත තියනවා කියනකොටම අපේ මේ හිත තියෙන්නේ චරිතෙට. එදා මෙදා දැන් අපි හිතමුකෝ මේ උත්තරා මෑණියන් තමන්ගේ ජීවිතේට හිත තියපු ගමන් ඒ චරිතෙට හිත යනවා වැඩි. අම්මෝ මගේ ජීවිතේ මං විඳපු අත්දැකීම් මං ජීවිතේ තුල විඳපු දේවල් කටුක අත්දැකීම් මිහිරි අත්දැකීම් සුන්දර දේවල් අසුන්දර දේවල් මේ ඔක්කොම තොරතෝංචියක් නැතුව එන්න පටන් ගන්නවා. එතකොට Tamanට තියෙන මේ වෙනකොට තියෙන බාධක ටික මේ වෙනකොට තියෙන ප්‍රශ්න ගැටලු ඔක්කොම අනිත් පැත්තෙන් එන්න ගන්නවා. ඊගාවට තමන්ගේ සුබ සිහින බලාපොරොත්තු අහස්සේ ගොඩනගලා තියෙන අහස් මාලිගා තියෙන සිහින මාලිගා තියෙනවනේ. ඒ හීන හිතේ තියෙන හීන එලි දකින්න ඕන කරන අරමුණු මගේ එකම ප්‍රාර්ථනාව මෙයයි කියන ඒ ප්‍රාර්ථනා ලෝකයේ එක පැත්තකින් එනවා. එතකොට අපි තුල විශාල කැළඹිල්ලක් එනවා. ඔය තමයි අපේ චරිතය අපේ හිතට එන විදිය. එතකොට අපි මේ චරිතේ රකින්න විවිධ ව්‍යායාම වල යෙදෙනවා. මොනවද කරන්න තියෙන ව්‍යායාම තමයි සිතුවිලි වලින් ව්‍යායාම කරනවා මේකට. ඒ කියන්නේ හිතන්න පටන් ගන්න. ඊට පස්සේ වචනයෙන් මේකට ව්‍යායාම කරනවා. ඒ තමයි ඔය කියවන්න ගන්නවා. ඊගාවට කායිකව ව්‍යායාම කරනවා මේකට. ඒ තමයි මොනවා හරි කරන්න ගන්නවා. එතකොට වෙන්නේ මෙන්න මේ ක්‍රියාකාරකම් තුන නොකර අපිට ඉන්න බැරි වෙලා යනවා. ඒ නිසා අපි කරන්නේ මොකද්ද? අර චරිතයට පණ පොවන්න. මොකද්ද අපි ඒකට කියන්නේ? චරිතයට පණ පොවනවා. චරිතේ පණ ගන්නවන්න ඕනේ අපිට. ඒ නිසා චරිතයට සාධාරණයක් කරන්න එපායි. ඒ වෙනුවෙන් අපි හිතන්න පෙළඹෙනවා කියන්න පෙළඹෙනවා කරන්න පෙළඹෙනවා. එතකොට හිතන්න කියන්න කරන්න දේවල් වැඩි වෙනවා. ඒ නිසා නිහඬව එක තැනකටලා ඉන්න බෑ. එතකොට හිතන්න කියන්න කරන්න දේවල් ගොඩාක් ගොඩ ගැහුණාම ඔළුවට මේක බරක් වුණාම අපේ මනසේ ස්වභාවයක් තියෙනවා. ඒ ඔක්කොම හිතෙන් අතහැරලා දාලා නිදා ගන්නවා. ඒ ප්‍රෙෂර් එකට නිදහසට කරන්න තියෙන ඒ ප්‍රෙෂර් එකේ නිදහස වෙන්න මනස කරන එකම දේ තමයි හිත නිින්දකට බර කරනවා. తాවකාලික සහනයක් ලැබලා දෙන්න. ඔන්න ඔය කාරණා දෙක නිසා පින්වතුනි අපි අපේ මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න බැරි තැනකට එනවා. එතකොට මේ අපේම චරිත ස්වභාවය තමයි මේකට පෙළපෙන්නේ. එතකොට මේ චරිත ස්වභාවය රකින්න ගියාම අපි කියන දේවල් කරන දේවල් අපි නම් කරන්නේ චරිත කියලා. ඒ කරන කියන දේවල් ඇයි මේ ටිකනේ චරිත කියලා කරන්න තියෙන්නේ. අපේ චරිතය රකින්නවා කියලා කරන වැඩ කටයුතු තුනක් තියෙනවා. මොනවද? හිතන කටයුත්ත, එතකොට කියන කටයුත්ත, අනික කරන කටයුත්ත.
එතකොට හිතන කියන එකට අපි කියනවා මනසේ දෙයක් නේ. මනෝචරිතයක් ඒක. ඊළඟට වචනයෙන් කියන චරිතයට කියන්නේ මොකද්ද? ඒ ක්‍රියාවන් තුළ හදාගත්තු චරිතයට කියන්නේ මොකද්ද? වාක් චරිතය. එයාගේ වචන මාලාව තුළ හදා ගන්නවා චරිතය. ඒ වගේම එයා හදා ගන්නවා කායික ක්‍රියාකාරකම් තුළ චරිතයක්. ඒකට අපි කියනවා කාය චරිතය. ඉතින් මේ චරිතේ ඉහළට උලුප්පා ගන්නේ නැතුව මේ චරිතය යහපත් චරිතයක් බවට පත් කරන ක්‍රම කලාවක් තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු දෙයක්. මේ චරිතයේ ඉහළට උලුප්පාගෙන චරිතයේ ඉස්මතු කරගෙන යනකොට ඒ ක්‍රියා තුන අර චරිතය නිසාවෙන් තල්ලු වෙනවා වැරදි පැත්තට. ඒ වැරදි පැත්තට තල්ලු වෙච්ච චරිතයට කියනවා මොන චරිතෙද? දුෂ්චරිත කියලා. මම හිතන්නේ දැන් පැහැදිලි. ඒ චරිතයට කියනවා එතකොට අපි මොන චරිත කියලාද? දුෂ්චරිතය කියලා. මොන වගේද දැන් දුෂ්චරිතේ ඇදිලා තියෙන්නේ? මනෝ චරිතය දුෂ්චුණා. එතකොට මොකක්ද ඒකට කියන්නේ? මනෝ දුෂ්චරිතය. වාක් චරිතය කියන්නේ නරක වුණා. ඒකට කියන්නේ මොකද්ද? වාග් දුෂ්චරිතය. ඒ විදිහට කාය දුෂ්චරිතය. බලන්න චරිතය රකින්න ගියාම චරිතය හදන්න ගියාම අපි දුස් කියන තැනට වැටෙනවා. ඒ කියන්නේ නරක කියන තැනට යනවා. චරිතේ නරක තැනට යනකොට කායික ක්‍රියා තුලින් ඒක එළියට එනවා. වාචසික ක්‍රියා තුලින් ඒක එළියට එනවා. මානසික ක්‍රියාව තුලින් ඒක ක්‍රියාත්මක වෙනවා. එනිසා ඒකට අපි කියනවා මොනවද? කාය දුෂ්චරිතය, වචී දුෂ්චරිතය, මනෝ දුෂ්චරිතය කියලා. ඔන්න ඕක තද්දබල බාධාවක්. තද්දබල ප්‍රහාරයක් දෙනවා අපි මේ ගොඩනගන්න හදන සතියට. දෙන්නේ නැහැ සතිය ගොඩනගන්න. ඉඩකඩ දෙන්නේ නැහැ සතියකින් වැඩ කරන්න. නිරන්තරයෙන් සතිය නැති වෙලා යනවා. ඒක අසතිය බවට පත් කරනවා. එනිසා මේ කාය දුෂ්චරිතය, වාග් දුෂ්චරිතය, මනෝ දුෂ්චරිතය කියන එක අර චරිතයට පනපවන්න ගිහින් කරගත්තු මේ හානියම අපිව අනතුරේ හෙලනවා. මං හිතන්නේ ඔබට තේරෙනවා දැන් මොකද්ද මේකේ ප්‍රශ්නේ කියලා. ඉතින් පින්වතුනේ ඒ වගේම මේනියන් වහන්සේ එක ධර්මදේශනාවකින් මාර්ගඵල ඔක්කොම ලබලා රහතන් වහන්සේ කෙනෙක් වෙන්නම බලාපොරොත්තු වෙන්න එපා. දැන් මගේ මේ කතාවේ තියෙන්නේ දේශනාව ඇතුලේ රහතන් වහන්සේලා බිහි කරන්න තරම් දක්ෂ කෙනෙක් නෙවෙයි මම. දේශනාව ඇතුලේ මගපලලාභයෙන් බිහි කරන්න තරම්ම දක්ෂ නෑ ඇත්තටම. මාත් මේ පුංචි හාමුදුරු කෙනෙක්. මාත් මේ ගොඩාක් අද ලංකාවේ ස්වාමින් වහන්සේලාගේ ධර්ම දේශනා අහගෙන ඉගෙනගෙන බොහෝම යටහත් පහත් මේ ධර්මයේ ඉගෙන ගනිමින් යන ගමනේදී මාත් එක්කලා එකතු වෙච්ච සමහර උපාසක පින්වතුන්ට ධර්මයේ ටිකක් කියලා දෙන්න අද මේ පවතින කොරෝනා වාතාවරණය තුල හැකියාව අවහිර වුණා. තිබිච්ච ඒ අවස්ථා නැති වුණා. ඉතින් ඒකත් එක්ක ආරම්භ වෙච්ච මේ ධර්ම දේශනා වැඩපිළිවෙල YouTube එක හරහා ඔබ වෙත ගෙනත් දෙන්නේ. ඒ වැඩපිළිවෙලින්වත් ඔබට උපකාරයක් ශක්තියක් ලැබේවා කියලා. ඉතින් ඒ නිසා මම එච්චර දක්ෂ නැහැ. අපි ඒ වුණාට පොඩ්ඩක් මාර්ගයේ පැත්තට අපේ අවධානය යොමු කරලා මාර්ගයේ පැත්තට පොඩ්ඩක් එබිකම් කරලා බලන්න පුළුවන්කමකට යොමු වෙනවා.
ඉතින් ඒ දේ ඔබට කරන්න කියන්නේ. එතකොට අපි තුල තියෙන මේ අඩුපාඩුව හොඳට හඳුනා ගන්න ඕනේ. හැබැයි ඒකෙදි අවංක වෙන්න වෙනවා. මට වැදගත්ම කරුණ තමයි ඒකේ අවංක වීම වෙන්න වෙනවා. මොකද්ද මේ දුෂ්චරිතය? අනේ අපි දන්නේ අපි දුෂ්චරිත නැහැ. අපි හරි හොඳ චරිතයක් මට තියෙන්නේ කියලා. ඒ චරිතෙට ඒ විදියට හොඳ පැත්තෙන් පනපවන්න හදන්නත් එපා. ඒක මවාපෑමක් වෙනවනේ එතකොට. චරිතය හරිනම් හොඳනම් ඇයි මොකෝ සතිය පිහිටන්නේ නැත්තේ? අන්නේ ප්‍රශ්නේ ඔබ ඔබෙන් අහන්න. ඔය මම මේ අනිත් අයට පෙන්නන තරම් මගේ චරිතය හොඳ නම් මොකද මේ සතිය පිහිටන්නේ නැත්තේ? මට මොකක් හරි වැරදිලාද නැත්නම් මේ බුදුහාමුදුරුවෝ වැරදි දෙයක් කීවද? කවදාවත් මගේ පින්වතුනේ බුදුරජාණන් වහන්සේට වැරදිලත් නැහැ, වැරදි දෙයක් කියලාත් නැහැ. අපි හරි හොඳයි කියලා, අපේ චරිතය හරි හොඳයි කියලා අපි මේ හිතාගෙන ඉන්න එකේ මොකක් හරි දෝෂාරෝපණයක්, මොකක් හරි දෝෂයක් ඒකේ තියෙනවා. ඒක අපිට අහුවෙන්නේ නැතිකමක් මේ තියෙන්නේ. ඒක අහුවෙන්නේ නැති වෙන්න හේතුව Tamanට Taman පිළිබඳ හොඳ සතියක් නැහැ අහුවෙන්නේ. සතිය පිහිටව ගන්න බැරිකමක් හින්දායි මේ කතාව යන්නේ. ඒ වුණාට චරිතය හොඳයි කියලායි ප්‍රතිඥා දෙන්නේ. ඒ හින්දා ඔය සුදුයි කියලා හිතාන ඉන්න හොඳ සුදු චරිත හොඳට ඇත්තටම සුදු නම් හොයලා බලමු මේක මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා තමන් පැත්තට යොමු වෙන්න. තමන් සුද්ධවන්තයෝ වූ පමණින්ම ඒ සුද්ධවන්තයෝ වෙන පමණින් ඒ සුද්ධවන්තයෝ වෙන ප්‍රමාණයට අපිට පුළුවන් වෙනවා අපේ අභ්‍යන්තරයට එබිකම් කරලා බලන්න. ඒකට අවශ්‍ය කරන විවේකී මනස අපි තුල හැදෙයි එතකොට. ඒ පසුබිම අපිට දියුණු කරගන්න ලැබෙයි. ඒ නිසා පින්වතුනි මම මේට වඩා මේ ධර්ම දේශනාව දීර්ඝ කරන්න බලාපොරොත්තු වෙන්නේ අවබෝධයට පොඩි ඩොට් එකක් හරි ඔබට පෙන්වන්න ලැබුණා නම් ඒක මම හිතන්නේ මේ ධර්ම දේශනාවේ මගේ ප්‍රයත්නයයි. ඉතින් ඒ නිසා පොඩ්ඩ තේරුම් ගන්න. ඒ පොඩ්ඩ තේරුම් ගන්න හොඳට මේ බණ ටික කීප සැරයක් ඔබ ශ්‍රවණය කරන්න. ඊළඟ තමයි හැකි තරම් මේ ධර්මය ඔබ ශ්‍රවණය කරලා මේ ටික ගන්න දරන උත්සාහය වගේම උත්සාහයක් අනිත් පැත්තෙන් එකතු කරන්න. තාමත් අපිට මේ ධර්මය අවබෝධ නොවන මොනවා හරි අකුසල බල තියෙනවා නම් ඒවා දුරු වෙලා යන්න. මේ ධර්මය දානයක් හැටියට අනිත් අයට තිලින කරන්න හැකි හැම විදියකින්ම උත්සාහ කරන්න. අද මේ මෙහෙණින් වහන්සේ මේ කරන්නේ තමන් මේක අහගත්තා, තමන් මේක තේරුම් ගත්තා, යම් විදියකින් තේරුණාද? අනේ ඒ හැඟීම තුල තමන්ට ඇති වෙනවනේ මේ අනිත් අයටත් මේ ධර්මය අවබෝධ වේවා. අනිත් අයටත් මේ සුන්දර හැඟීම දහම තුල ඇති වේවා කියලා ඔබ ඒ ප්‍රාර්ථනාවෙන් මේ කරන ධර්ම දාණය මේ දහම් තිලින අනිත් අයව ධර්මයට ගන්න මේ උත්සාහය ඔබට පාරමිතා ධර්මයක් වෙනවා නොඅනුමානයි පින්වතුනි. ඒ නිසා අපේ පින්වත් මෙහෙණින් වහන්සේ මේ අපේ ලොකු මෙහෙණින් වහන්සේත් සමග එකතු වෙලා මේ පුංචි දරුවන්ට පිහිටක් වුණා. ඒ තමයි විමුක්සා මෙහෙණින් වහන්සේ නිර්මාණය කිරීම. ඊට අමතරව විදු මෙහෙණින් වහන්සේ, දහරා මෙහෙණින් වහන්සේ නිර්මාණය කර ගැනීම. ඒ විතරකින් නැවතිලා නැහැ. මා මෙහිදී සඳහන් නොකරුවට අපේ විමුක්ෂා මෑණියන් වහන්සේගේ එකම පුතණුවන්ද මේ වන විට පැවිදි බිමට පත් කරවලා. පින්වත් ස්වාමින් වහන්සේලාගේ ආශිර්වාද මැද්දේ, උන්වහන්සේලාගේ ආරක්ෂාව රැකවරණයේ මැද්දේ අද ඒ වැඩපිළිවෙලක හික්මෙනවා. ඒ වගේම උත්තරා මෙහෙණින් වහන්සේගේ පිරිමි දරුවන් දෙදෙනාද මේ වන්ට විට ශාසනයට ඇතුල් කරලා ඒ අය ඒ ශාසනයේ වතපිළිවෙතේ සිට දහම් අධ්‍යාපනය ලබාගෙන ඉදිරියට යන කටයුතු වල යෙදෙනවා. ඉතින් මේ හරි වීරයවන්ත ස්වභාවයක් නෙවෙයිද මේ ශාසනය තුල මේ දකින්න තියෙන්නේ. ඉතින් ඔබ වහන්සේලා මේ කරපු ඇත්තටම ලොකු මෑණියන් වහන්සේ මේ අතහිත දීලා උදව් උපකාර කරපු දේ ඔබ වහන්සේට පාරමිතාවක් වෙනවාමයි.
උත්තරා මෑණියන් වහන්සේ තමන්ට හැකි පමණින් මේ දුන්නු දායකත්වයේ මේ සහයෝගය මේ හැමෝම ශාසනයට ගන්න ධර්මයකට ගන්න මේ ධර්මයට යොමු කරපු මේ උත්සාහය ඔබ වහන්සේලාට පාරමිතා ධර්මයක් වෙනවා. ඒ නිසා අපි මේ වෙලාවේදී මහත් වූ පුණ්‍ය ධර්ම කුසල ධර්ම රාශියක් රැස් කරන උතුම් ධර්ම දානයක් සිදු කරගත් ඔබ වහන්සේලාගේ මේ පින උත්තරා මෑණියන් වහන්සේ අදහස් කරන්නේ පළමු කොටම අග්‍රභාගය අපවත් ශාසනයත් ලෝකයත් ආරක්ෂා කරන සකල විද සියලු දිව්‍යබඹ පිරිසටම මේ පින අනුමෝදන් වේවා කියලා පින් පඳුරක්සේ අනුමෝදන් කරනවා. ඒ තුළින් ඒ දෙවිබඹුන් සැපවත් වේවා සුවපත් වේවා. මේ සම්බුද්ධ ශාසනය නිර්මල පිරිසිදු මේ උතුම් බුද්ධ ශාසනය චිරාත් කාලයක් බබලවන්නට ඒ දෙවිබඹ පිරිසට මහත් වූ ශක්තියක් මේ තුළින් ජනිත වේවා කියලා ප්‍රාර්ථනා එකතු කරනවා. ඒ වගේම මෑණියන් වහන්සේගේ අදහස ඒ දෙවිබඹ පිරිසගේ ආරක්ෂාව රැකවරණය මේ සියලු දෙනාට ලැබේවා. හැම දෙනාටම ගෞතම බුදුසසුනේ උතුම් මගඵල නිවන විවර කරගන්නට දෙවියන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය සලසලා දීලා දෙවියොත් උතුම් ධර්ම අවබෝධයම සපුරා ගනිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මිය පරලොව ගිය සියලුම ඥාතියෝ හිතයිෂියෝ යම් තාක් වේද උත්තරා මෙහෙණින් වහන්සේගේ ජීවිතයට සම්බන්ධ. ඒ වගේම අපේ අනිකුත් මෙහෙණින් වහන්සේලාගේ ජීවිතවලට සම්බන්ධ සියලුම මිය පරලොවගේ ඥාති හිතයිසීන්ටත් මේ පින් අනුමෝදනා කරනවා. අනුමෝදන් වෙත්වා. ඒ අය සැපවත් වේවා සුවපත් වේවා. ඒ අයටත් ධර්ම මාර්ගයේම විවර වී උතුම් සැනසීමේ මග හසර සැකසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෑණියන් වහන්සේ බලාපොරොත්තු වෙනවා තමන්ට මේ ධර්ම මාර්ගය විවර කරගන්නට උපකාරක ධර්ම ශක්තිය සලසලා දුන්න කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේලාට මේ පින්පෙත් අනුමෝදන් කරනවා. එතකොට ඒ ධර්ම මාර්ගයේ ගමන් කරන ඒ ස්වාමින් වහන්සේලාට ඒ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා නිවී සැනසී පැමිණ වැඩියා වූ ඒ උතුම් නිත්‍ය මංගල පරම සුන්දර සාන්ත ප්‍රවර අජර අමෘත මහා නිර්වාණයම ඉක්මනින් අත්දකින්ට මේ පින් හේතු වේවා වාසනා වේවා කියලා මෑණියන් වහන්සේ විශේෂයෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමන්ගේ දූ දරු පිරිසට අද දූ දරුවන් කියන්න බැරි මට්ටමකට පත් කරගන්න අද කල්යාණ මිත්‍ර මෙහෙණින් වහන්සේලා සහ ස්වාමින් වහන්සේලා භවට පත් කරවගන්න අනුග්‍රහය ආශිර්වාදය මඟ පෙන්වීම සලසලා දුන්න යම්තාක් ගෞරවනීය මහා නායක ස්වාමින් වහන්සේලා ඒ වගේම තවත් සෙසු ස්වාමින් වහන්සේලා හැටියට පඬිත ස්වාමින් වහන්සේලාගේ උදව් උපකාර ලැබිලා තියෙනවා. ඒ සියලු ස්වාමින් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් කරනවා. උතුම් ධර්ම ශක්තිය මතු වේවා. බලාපොරොත්තු සියලු ශාසනික මෙහෙවර කරමින් උතුම් ධර්ම අවබෝධයට පාරමිතා ධර්මය පිරේවා කියලා මෑණියන් වහන්සේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෑණියන් වහන්සේගේ ආදරණීය දෙමාපියන් දෙදෙනාට ආදරණීය මව්තුමියට පුංචි කාලේ ඉඳලා හදා වඩාගෙන දහසකුත් දුක් කරදර විඳගෙන ජීවිතයේ දෙඩි කරලා මහා ලොකු මහත් කරලා මේ වගේ තැනකට ගේනකම් ශක්තිය ලැබලා දුන්නු ඒ අම්මා පෙවූ කිරි කඳුලට අද මේ පින් අනුමෝදනාව සිදු කරනවා. ආදරණීය අම්මේ ඔබට උතුම් ධර්මය වහා අවබෝධ වේවා කියන පැතුමෙන්. ඒ වගේම මෑණියන් වහන්සේ බලාපොරොත්තු වෙන ආදරණීය පියතුමාට පුංචි කාලේ ඉඳලා හෙළපු දහඩිය කඳුලට සාධාරණයක් ඉටු කරමින් මේ දහම් කතා කියලා දෙදී කතන්දර හැටියට මේ ධර්ම කාරුණු කියලා දෙදී තමන්ව යහපතට පොළඹවපු ආදරණීය පියතුමාට ජීවිතය ගැන කියලා දුන්නු ආදරණීය පියතුමාට මේ පින් අනුමෝදනා කරලා සියලු දුකෙන් නිදහස් වෙන්නම මේ පින් පියාණනි ඔබට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමන්ගේ ජීවිතේ හැම වෙලාවෙම ශක්තියක් වෙලා රැකවරණයක් වෙලා ආශිර්වාදයක් වෙලා කටයුතු කරපු ආදරණීය සොයුරියන් දෙදෙනාටගෙන් එක්කෙනෙක් මේ වෙන විට
මෙහෙණින් වහන්සේ නමක් බවට පත් වෙලා. ඒ ගෞරවනීය මෙහෙණින් වහන්සේවත් මේ වෙලාවේ සිහිපත් කරනවා. සිහිපත් කරලා පින් අනුමෝදනා කරනවා. තමන්ට ලබා දුන්නු එදා මෙදා තුර ආදරණීය රැකවරණයට බොහෝම පින් සිද්ධ වෙනවා. මෙහෙණින් වහන්සේටත් උතුම් ධර්මාවබෝධයම මේ ගෞතම බුදු සසුනේම සම්පූර්ණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ගිහිව සිටින සහෝදරියටත් තමන්ට ලබා දුන් හැම මොහොතකම හැම වෙලාවම ලබලා දුන්නු ජීවන ශක්තිය මූලික කරගෙන අද මේ කරන හැම පිනක්ම උපකාර වෙලා ඇයගේ ජීවිතේ වාසනාවන්ත වේවා, සැපවත් වේවා, සුවපත් වේවා, ධර්ම අවබෝධයම පිරේවා කියලා කටයුතු කරලා පින් අනුමෝදනා කරනවා. ඒ පවුලේ වශයෙන් ඥාතීන් දෙමාපියන්ට පින් අනුමෝදනා කරා. එදා මෙදා තුර තිබිච්චි ඒ සබැඳියාවන්ට කළ යුතු සාධාරණේ මීටු කළා. දැන් මා ඔබලාගේ සමාජයේ නොවේ. මට දැන් අම්මෙක් ඉන්නවා. දැන් මං ඒ අම්මගේ පැත්තටයි හැරිලා තියෙන්නේ. මට දැන් පියෙක් ඉන්නවා. ඒ පියාගේ පැත්තට. ඒ තමයි මගේ බුදු මෑණියන් වහන්සේ, මගේ බුදු පියාණන් වහන්සේ. ඒ මග යද්දි මට සොහොයුරියෝ ඉන්නවා. ඒ තමයි මේ ලොකු මෑණියන් වහන්සේ ඇතුළු. මේ මුණ ගැහිච්ච කල්යාණ මිත්‍ර පැවිදි සොයුරු සොයුරියන්, පැවිදි දූ දරුවන් හැටියට මේ අයව සම්බුද්ධ ශාසනයේ ගමනට එකතු වෙච්ච පිරිස. ඉතින් ඒ නිසා මෑණියන් වහන්සේගේ ඊළඟ පුණ්‍යානුමෝදනාවන් අපි අනුමෝදන් කරනවා ගෞරවනීය ලොකු මෑණියන් වහන්සේට, බිංගිරියේ ධම්මදින්නා මෙහෙණින් වහන්සේට උතුම් නිරෝගී සම්පන්නියම ලැබේවා, දීර්ඝ ආයුෂ ලැබේවා. උන්වහන්සේට ඉතා ඉක්මනින් ධර්මයේ දියුණු කරගෙන බණ භාවනා වඩලා උතුම් ධර්ම අවබෝධය සපුරා ගන්න මේ පාරමිතා ධර්මයක් වේවා කියලා අනුමෝදන් කරනවා. ඒ වගේම විශේෂයෙන් නැවත නැවත සඳහන් කරන්නට අවශ්‍යම මෙහෙණින් වහන්සේ නමක්, ඒ තමයි කල්යාණ මිත්‍රයෙක් වගේ ඇවිල්ලා සසරේ පුරා ආපු ගමනක ප්‍රතිඵලයක් වීදෝ අද මේ සමස්ත නිරෝගී සම්පන්නිය කරා රැගෙන එන්න එදා මෙදා තුර දුක් කම් කටළු ඉවසා දරාගෙන සියලු බාධක ජය අරගෙන කටයුතු කළ විමුක්ෂා මෑණියන් වහන්සේට මේ පින් අනුමෝදන් කරනවා. එතුමිය ඒකාන්තයෙන්ම මේ ජීවිතේ මේ දුකෙන් නිදහස් වෙන්න කටයුතු සලසා ගන්න මේ පින උපකාරක ධර්ම ශක්තියක්ම වේවා කියලා උත්තරා මෑණියන් වහන්සේ විසින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමන්ගේ දැන් දරුවෝ නැහැ. ඒ පැවිදි භූමියට පත්වෙච්ච පින්වත් ස්වාමින් වහන්සේලා දෙනමට, ඒ වගේම තමන්ගේ මෙහෙණින් ළඟ ඉන්න මෙහෙණින් වහන්සේලා දෙනමට, ඒ වගේම විමුක්ෂා මෑණියන් වහන්සේගේ පින්වත් පොඩි ස්වාමින් වහන්සේට මේ සියලු දෙනා ඇතුළු කොට තමන්ගේ සොයුරු වැඩිමහල් මෙහෙණින් වහන්සේගේ පින්වත් දරුවන්ද මේ වන විට පැවිදි වෙලා ඒ දියණිවරුන්ද මෙහෙණින් වහන්සේලා බවට පත් වෙනවා. ඒ සෑම සියලු දෙනා කෙරෙහිම මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා, ධර්ම අවබෝධයට අවශ්‍ය කරන ධර්ම අධ්‍යාපනය සලසා ගන්න ලැබේවා, සිහි කල්පනාව, නුවණ, සීලය, වීරිය ආදී සියලු දේ දියුණු කරගෙන උතුම් ධර්මයකින් මේ රට බබලවන්නට එක්වෙන පිරිසක් අතරට එකතු වෙන්නට මේ පින්වත් සියලු ස්වාමින් වහන්සේලා මෙහෙණින් වහන්සේලාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. ඒ සඳහා මේ ධර්ම දාන පාරමිතාවක් වේවා කියලත් ප්‍රාර්ථනා කරනු ලබනවා. එහෙමනම් ඔබ වහන්සේ ඒ කරන ප්‍රාර්ථනාවන් වලට අමතරව අද ධර්ම දානය සඳහා දායකත්වයේ සැපයීමෙන් අපිද ප්‍රාර්ථනා කරනවා ඔබ වහන්සේටත් ඉතා මේ සියලු පුණ්‍ය කුසල ධර්මයන් අනුමෝදනා වෙලා ඉතා ඉක්මනින් නිරෝගී සම්පන්නියද සලසාගෙන උතුම් ධහම ප්‍රගුණ කරගන්නට තමන් තුළ තියෙන අඩුපාඩු හොඳට දැකලා තමන්ගේ තියෙන අඩුපාඩු හොඳට කල්යාණ මිත්‍රයෝ පෙන්වා දෙනකොට පිළි අරගෙන නිහතමානී වෙලා ඊටාම ගෞරවාදරයෙන් යුක්ත ශාසනය කෙරෙහි හිතලවා වාසය කරලා එයින් ලබන උතුම්ම ඵලය වන අමාමහා නිර්වාණය සාක්ෂාත් කරගන්නට හැකි ඉක්මනින් අවස්ථාව සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් එහෙමනම් අද දවසේ මේ ධර්ම ශ්‍රවණයට සහ සම්බන්ධ වුණා වූද ඒ වගේම මේ
ධර්මය අහලා හිතට අරගෙන දහම් මඟ වඩන්නට වෙරදරන්නා වූ සෑම සියලු දෙනාටද මේ පින් අනුමෝදනා වේවා. ලංකාවාසී ලෝකවාසී ඔබ හැම දිනාටම උතුම් ධර්ම අවබෝධය සඳහාම මඟ සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සදහවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ කුලියාපිටිය කඹලෑවත්ත දහම්සෙවන සදහම් නිකේතනයේ අනුශාසක පූජ්‍යපාද අඹගහලන්දේ අරිය විමල ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඔබට තෙරුවන් සරණයි.